සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දුන් අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින මේ උතුම් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් දිලානි වීරසිංහ, රොෂාන් වීරසිංහ, චතුරි වීරසිංහ සහ සුභාග වීරසිංහ යන පින්වත් පිරිස තමයි මේ ධර්ම දානයේ පින්කමේ දායකත්වයේ දරන්නේ. පින්වත්නි, ඔබ මේ වන විට අයං වස්සාන කාලෝ සදහම් දේශනා මාලාව තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මජ්ක්‍ධිම නිකායට ඇතුළත් වන සූත්‍ර දේශනා තමයි ඉගෙන ගනිමින් සිටින්නේ. ඉතින් අදත් ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාලේයක සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේට ඇතුළත් වන සූත්‍ර දේශනාවක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සාලේයක සූත්‍රයෙන් කෙනෙක් සතර අපායේ උපදින හැටිත්, අපායේ උපදින හැටිත්, ඒ කියන්නේ නිරයේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ කියන සතර අපායේ උපදින්න සිද්ධ වෙනවා නම් යම් කිසි කෙනෙකුට ඒ කොහොමද කියලත්, ඒ වගේම මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝක ආදී සුගති ලෝකවල යම් කිසි කෙනෙක් උපදිනවා නම් ඒ කොහොමද කියලත් මේ දේශනාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට මේ දේශනාව අහලා අපිට තේරුම් ගන්න පුළුවන් පින්වත්නි, අපි මරුණට පස්සේ තම තමන් තනියම මරුණට පස්සේ කොයි ලෝකෙටද යන්නේ, සුගතියටද දුගතියටද යන්නේ කියලා අපිට අපි ගැනම විනිශ්චයක් ලබා ගන්න පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල බොහෝ භික්ෂූන් වහන්සේලාත් සමග චාරිකාවේ වඩිනවා. ඉතින් ඒ කාලේ කෝසල ජනපදයේ තමයි චාරිකාවේ වැඩම කළේ. මේ කෝසල ජනපදයේ චාරිකාවේ වඩිනකොට ශාලා කියන බ්‍රාහ්මණ ගමටත් භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. එතකොට ඒ ශාලා බ්‍රාහ්මණ ගමේ බොහෝ මිනිසුන්, ඒ කියන්නේ ගෘහමූලිකයෝටත් ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ අපේ ගමට වැඩම කළා කියලා. පින්වත්නි, ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ සිද්ධාර්ථ කුමාරයා සුද්ධෝදන රජතුමාගේ පුතා. එතකොට රාජ කුමාරයෙක්. ඒ වගේම සක්විති රජකමත් ලැබෙන්න තිබිච්ච කුමාරයෙක්. ඉතින් මේක මුළු දඹදිවම පැතිරිච්ච කතාවක්. ඉතින් මේ ශාලාගමේ බ්‍රාහ්මණ ගෘහපතිවරු කතා වුණා ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච රාජකුමාරයෙක්. ඒ ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වුණු රාජකුමාරයෙක් තමයි ශ්‍රමණ ගෞතමයන් කියලා කියන්නේ. ඉතින් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ
බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන අපේ ගමට ඔන්න වැඩම කරලලු. ඉතින් ඒ ගෘහමූලික පිරිස කතා වුණා. ওই ශ්‍රමණ ගෞතමයන්ට තියෙනවා මහා ගුණ සම්පත්තියක්. මේ රට පුරාම කීර්තියක් උන්වහන්සේ ගැන පැතිරලා තියෙන්නේ. ඒ කොහොමද? උන්වහන්සේ කෙලෙස් නැති කෙනෙක්ලු. ක්ලේශයෝ නැති කරපු කෙනෙක්ලු. ඒ වගේම උන්වහන්සේ කාගෙන්වත් උපකාර නැතුව, ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව උන්වහන්සේ මේ කෙලෙස් නැසන මඟ අවබෝධ කළාලු. ඒ වගේම උන්වහන්සේට තියනවලු මහා ඥාන, 이르දි බල, සීලය, සමාධිය, ප්‍රඥාවෙන් යුක්තව උන්වහන්සේ වැඩ ඉන්න කෙනෙක්ලු. ඒ වගේ මේ ශ්‍රමණ ගෞතමයන්ට මේ නිවන් මඟ ගමන් කළ නිවන් අවබෝධ කරපු කෙනෙක්ලු ඔය ශ්‍රමණ ගෞතමයෝ කියන්නේ. ඒ වගේම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ හැම ලෝකයක් ගැනම, දිව්‍ය ලෝක, මිනිසු ලෝක ආදී හැම ලෝකයක් ගැනම අවබෝධ කරපු කෙනෙක්ලු. ඒ වගේම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අකීකරු දෙවි, මිනිසුන්, නාග, යක්ෂ ආදී පිරිස් දමනය කරනවාලු. ඒ වගේම දෙවියන්ටත් මිනිසුන්ටත් ඉන්න ශාස්ත්‍රූ කෙනෙක්ලු ඔය ශ්‍රමණ ගෞතමයෝ. ඒ වගේම උන්වහන්සේ මේ අවබෝධ කරගත් ඔය කෙලෙස් නැසන මාර්ගය හරි ලස්සනට කියා දෙනවලු. ඉතින් උන්වහන්සේ මහා ගුණ සම්පත්තියක් දරාගෙන වැඩ ඉන්න කෙනෙක්ලු කියලා පින්වත්නි ওই විදිහේ කල්යාණ කීර්තියක් තියෙනවා කියලා ඔන්න ඔය පිරිස කතා වුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේවමනුසාන බුද්ධ භගවා කියන ඔය බුදු ගුණ ගැන තමයි උස්සහඬින් කල්යාණ කීර්තිතාවය පැතිරිලා තිබුණේ. පින්වත්නි, ඒ ගෘහමූලික පිරිස මේ විදිහට කල්පනා කරලා කතා වෙලා කියනවා අපි එහෙනම් මේ ගම්මැසි හැමදෙනාමත් එක්ක ওই භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්. උන්වහන්සේගෙන් අපි දහම් කරුණු ටිකක් අහලා දැනගමු කියලා ඔන්න පිරිස කතා වුණා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟට මේ පිරිස ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. සමහර කෙනෙක් ස්වාමීනි මම අසවල් කෙනා, මේ මගේ බිරිඳ, මේ මගේ දරුවෝ ඔන්න විස්තර කරලා දීලා වාඩි වුණා. සමහර අය නම ස්වාමීනි මගේ නම මේක, මම කරන්නේ මේ රැකියාව, ওই විදිහට විස්තර කියලා වාඩි වුණා. සමහර අය වටේ පැදගුණ කරලා වාඩි වුණා. සමහර අය නිකන් වැඳලා වාඩි වුණා. සමහර අය වඳින්නෙත් නැතුව පැත්තකින් වාඩි වුණා. එතකොට පින්වත්නි මේ ගමේ පිරිස කලින් බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් හිටපු කවුරුත් නෙමෙයි මේ. ඊට පස්සේ මේ පිරිස අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෝනුකෝ භෝ ගෝතම හේතු කෝ පච්චයෝ යේන මිදේ කච්චේ සත්තා කායස්ස බේදා පරම්මරණ අපායං දුගතින් විනිපාතං නිරයං උපපජ්ජಂತಿ. ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ මොකද්ද හේතුව, මොකද්ද ප්‍රත්‍යය මේ සත්වෝ කය බිඳලා මරුණට පස්සේ දුගතිය නම් වූ විනිපාත නිරේ උපදින්න, දුගතියේ උපදින්න හේතුව මොකක්ද කියලා ඇහුවා. එතකොට මේ පිරිස මොකක්ද ඇහුවේ? කෙනෙක් මරුණට පස්සේ නිරේ උපදිනවා නම්, දුගතිය උපදිනවා නම් ඒකට හේතු වෙන්නේ මොකක්ද? උපකාර වෙන්නේ මොකක්ද? ඊළඟට ඇහුවා ඒ වගේම ගෞතමයන් වහන්සේ මේ ලෝකේ තවත් සමහර සත්වයෝ කය බිඳලා මරුණට පස්සේ
මේ ජීවිතය අවසන් වුණාට පස්සේ සුගතිය උපදිනවා නම් ඒකට උපකාර වෙන්නේ මොකක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි අධම්මචර්යා විසමචර්යා හේතු. ගෘහපතිවරුනි යම් කිසි කෙනෙක් කය බිඳලා මැරුණට පස්සේ දුගතිය උපදිනවා නම් නිරේ උපදිනවා නම් ඒකට හේතුව අධර්මචර්යාවත් විසමචර්යාවත් කිව්වා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් සුගතිය උපදිනවා නම් මැරුණට පස්සේ ඒකට හේතුව ධම්මචර්යාවත් සමචර්යාවත් කිව්වා. ඒ කියන්නේ නිරේ උපදිනවා නම් අපාය උපදිනවා නම් ඒකට හේතුව අධර්මයේ හැසිරීමත් වැරදි හැසිරීමත්. සුගතිය උපදිනවා නම් ඒකට හේතුව ධර්මයේ හැසිරීමත් යහපතේ හැසිරීමත් කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. එතකොට ධර්මයේ හැසිරෙන කෙනා සුගතිය යනවා, අධර්මයේ හැසිරෙන කෙනා දුගතිය යනවා. හැබැයි පින්වත්නි මේ පිරිසට මේක තේරුන්නේ නැහැ. කිව්වා ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ අපට විස්තර නැතුව කෙටියෙන් කියපු ওই කතාව, ওই කාරණාව තේරුන්නේ නැහැ. අනේ ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ අපට ධර්මයේ විස්තර සහිතව ওই ධර්මයේ කියා දෙන්න කිව්වා. අපිට විස්තර වශයෙන් ওই කරුණේ අර්ථය තේරුම් ගන්න ලැබුණොත් කොච්චර දෙයක්ද කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා තං සුනාත සාදුකං මනසිකරෝත. එහෙනම් ගෘහපතිවරුනි ඔබ හොඳට අහගන්න. හොඳට නුවණින් මෙනෙහි කරන්න මං කියා දෙන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඉතින් එහෙමයි ස්වාමීනි කියලා ඔන්න පිරිස පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිවරුනි අධර්මයේ හැසිරීමත් වැරදි හැසිරීමත් කය මුල් කරගෙන තුන් ආකාරයකින් වෙනවා. අධර්මයේ හැසිරීමත් වැරදි හැසිරීමත් වචනය මුල් කරගෙන හතර ආකාරයකින් වෙනවා. අධර්මයේ හැසිරීමත් වැරදි හැසිරීමත් හිත මුල් කරගෙන තුන් ආකාරයකින් වෙනවා. එතකොට පින්වත්නි මේ ධර්මයේ හැසිරීමනොත් අධර්මයේ හැසිරීමනොත් මේ දුගතිය සහ සුගතිය යන්න හේතු වෙන්නේ අපි රැස් කරන කර්මය. අපි රැස් කරන පින හෝ පව, පුණ්‍ය කර්ම හෝ පාප කර්ම. එතකොට පාප කර්ම රැස් වෙන ක්‍රම තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. ඒක කයෙන් තුන් විදිහකට වෙනවා. වචනයෙන් හතර ආකාරයකින් අධර්ම හැසිරෙනවා, වැරදි කරනවා. ඊළඟට හිතින් තුන් ආකාරයකින් වැරදි කරනවා. එතකොට අපි හිතවිලි පහර කරලත් අකුසල් රැස් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පින්වත්නි චේතනහම් භික්කවේ කම්මං වදාමි කියලා. එතකොට කර්මයේ චේතනාව තමයි කර්මය වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් ගෘහපතිවරුනි ඔය අධර්මයේ හැසිරීම කය මුල් කරගෙන තුන් ආකාරයකින් වෙන්නේ කොහොමද? ඒ තමයි සත්තු මැරීමත්, හොරකම් කිරීමත්, වැරදි කාම සේවනයත්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා වචනය මුල් කරගෙන අධර්මයේ හැසිරෙන හතර ආකාරය මොකක්ද? බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීම. ඊළඟට හිතින් වෙන අකුසල් තුන මොකක්ද? අනුන්ගේ දේට ආස කිරීම, තරහ, මිත්‍යා දෘෂ්ටිය. ඔව් බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඔය කියපු කෙටියෙන් කියපු දේවලුත් දීර්ඝ වශයෙන් විස්තර කළා. බුදුරජාණන් වහන්සේ වදාළ ගෘහපතිවරුනි මේ ලෝකේ කෙනෙක් පාණාතිපාතී වෙනවා. ඒ කියන්නේ පණ තියෙන සත්තු මරණ කෙනෙක් වෙනවා. ඒ කෙනා නපුරු කෙනෙක්. ලෝහිත පානීය ලේ තැවිරිච්ච
අත් ඇති කෙනෙක්. ඒ කියන්නේ යා නිතරම සත්තු මැරීමේ යෙදෙන කෙනෙක්. සත්තුන් කපා කොටා මැරීමේ යෙදී ඉන්නවා. දැන් මේ සත්තු මරණ කෙනාගේ විස්තර ලක්ෂණ තමයි මේ කියන්නේ. එතකොට එයා නපුරු කෙනෙක්, ලේ තැවිරිච්ච අත් ඇති කෙනෙක්, සතුන් කපා කොටා මරා යෙදී ඉන්න කෙනෙක්, ඊළඟට සතුන් කෙරෙහි කිසිම දයානුකම්පාවක් නැහැ. සතුන් මැරීමේ ගැන කිසිම ඒ කියන්නේ සතෙක් මැරෙන එක ගැන කිසිම දුකක් නැහැ. එතකොට අන්න ඒ තමයි ප්‍රාණඝාතය කරන කෙනාගේ ලක්ෂණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා සොරකම් කරනවා. එතකොට හොරකම් කරන්නේ ඒතර අනුන් සතු දේවල්, අනුන්ගේ සම්පත්, ගමක හරි කැලේක හරි කොහේ හරි තියෙන දෙයක් තමන්ගේ නොවන දෙයක් හොර හිතින් ගන්නවා. එතකොට ඒක හොරකම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ කෙනා වැරදි කාම සේවනයේ යෙදෙනවා. ඒ කියන්නේ අම්මා විසින් රකින්න, තාත්තා විසින් රකින්න, මව්පියන් විසින් රකින්න, සහෝදරයා සහෝදරිය විසින් රකින්න, නෑදෑයෝ විසින් රකින්න, ඒ වගේම තම ගෝත්‍රය විසින් රකින්න, ඒ වගේම ධර්මයේ රකින්න, ධර්මයෙන් රකින්න, ස්වාමියෙක් ඉන්න, එහෙම නැත්නම් ස්වාමියෙක් විවාහ ගිවිසගෙන ඉන්න, ඒ අඩුතරමේ මල් මාලයක් හරි දාලා විවාහයක් පිණිස යම් ස්ත්‍රියක් වෙන් කරලා ඉන්නවා නම් ඒ බඳු කෙනෙක් හරි යම් ඒ ස්ත්‍රියක්ගේ චරිතයේ කෙලසන අයුරින් කටයුතු කරද්ද වැරදි කාම සේවනයේද ඒක තමයි වැරදි කාම සේවනය කියලා කියන්නේ. ඊළඟට එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඊළඟට ඒ තමයි දැන් කයෙන් සිද්ධ වෙන අකුසල්. මොනවද? සත්තු මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනයේ යෙදීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ගෘහපතිවරුනි වචනේ මුල් කරගෙන 4 ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ, වැරදි ලෙස හැසිරෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිවරුනි බොරු කියන කෙනෙක් ඉන්නවා. එතකොට මොකද්ද බොරුව කියන්නේ? සභාවක් මැද හරි, පිරිසක් මැද හරි, ඥාතීන් මැද හරි, සේනාවක් මැද හරි, රජයේ ඉදිරියේ හරි, විනිසුරුවන් ඉදිරියේ හරි සාක්ෂි විමසනවා. නුඹ දන්නව නම් දන්නවා කියන්නේ, නැත්තම් නැහැ කියන්නේ. දැක්කා නම් දැක්ක කියන්නේ, නැත්තම් නැහැ කියන්නේ. ඊළඟට ඔන්න ඔහම කියද්දී දන්න දේ දන්නේ නැහැ කියනවා. දැක්ක දේ දැක්කේ නැහැ කියනවා. ওই විදිහට බොරු කියනවා නම් තමන් උදෙසා හරි, එහෙම නැත්නම් තව කෙනෙක් වෙනුවෙන් හරි, එහෙම නැත්නම් අල්ලසක් නිසා හරි, පගාව නිසා හරි බොරු කියනවා නම් දැන බොරු කීම කියන්නේ අන්න ඒක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කේලම් කීම වචනයෙන් වෙන අකුසලයක්. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් ඕන් ඊළඟ ජීවිතේ නිරේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ ආදී වෙන 4 අපායේ උපදිනවා නම් අපායේ උපදින්න හේතු වෙන කරුණු. එතකොට වචනයෙන් වෙන පළවෙනි අකුසලයේ තමයි බොරු කීම. ඊළඟට දෙවෙනි එක තමයි කේලම් කීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේලම කියන්නේ ඔන්න මෙතනින් අහගෙන ගිහින් මෙතන බිඳවන්න එතෙන්ට ගිහින් කියනවා. ඕන් තැනක ඉඳන් අහගෙන යම් පිරිසක් කියන එකක් අහගෙන හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා තව තැනකට ගිහින් කියනවා මෙන්න මෙහෙම කිව්වා ඔයගොල්ලෝ ගැන කියලා ඔන්න කියනවා. ඒ කියන්නේ එතන බිඳවන අදහසින්. ඒගොල්ලෝ ගැන අමනාපය ඇති කරන අදහසින්. ආන් ඒක තමයි කේලම කියලා කියන්නේ. එතකොට බිඳිච්ච අය
වෙන් කරනවා. සමගි අය බිඳවනවා. කල්ලි හදන්න කැමති වෙනවා. මේ අපේ පිරිස මේ ඒගොල්ලන්ගේ පිරිස ওই විදිහට බෙදෙන විදිහටම කටයුතු යොදනවා. එතකොට පින්වත්නි ඒකට තමයි කේලම කියලා කියන්නේ. පිරිස බිඳවීම. ඊළඟට බුදුරජාණන් දේශනා කොට වදාලා තුන්වෙනි කරුණ වචනයෙන් අකුසල් කරන තුන්වෙනි කරුණ තමයි පරුස වචන කීම. බුදුරජාණන් දේශනා කොට වදාලා කෙනෙක් ප්‍රශ්න ඇති වෙන වචන, කාර්කස වචන, අනුන්ට අසතුටු, අනුන් කෝප ගැන්වෙන, ක්‍රෝධය ඇති වෙන, ඒ වගේම සංසිඳිච්ච සිත නැති කරන, සමාධිය නැති කරන වචන කියනවාද ඒ තමයි පරුස වචන. එතකොට පරුස වචන කියපුවහම මොකද වෙන්නේ? ප්‍රශ්න හට ගන්නවා. පරුස වචන කාර්කසයි, මිහිරි නැහැ. ඒ වගේම අනුන්ට පරුස වචන අහන අයට අසතුටක් ඇති වෙන, සතුටක් නෙමෙයි. ඒ වගේම මේගොල්ලන්ට කෝපය ඇති වෙනවා, තරහ යනවා පරුස වචන අහන්න ලැබෙද්දී. ඒ වගේම ඒ පරුස වචන අහන අයගේ හිතේ තියෙන සංසිඳිච්ච බව, සමාධිමත් බව නැති වෙලා යනවා. ඒතකොට එහෙම වචන කතා කරනවා නම් පරුස වචන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ගෘහපතිවරුනි, ඔහු හිස් වචන කියන කෙනෙක්. ආයුතු වෙලාවේ කියන නොවූ දෙයක් කියන, අනර්ථවත් දෙයක් කියන, අධර්මයක් කියන, අවිනයක් කියන කෙනෙක්. ඒ කියන්නේ වචනේ හිතේ රඳව ගන්න ඕනේ නැහැ. හිස් වචන කියන දේවල් අපේ හිත මතක තියාගන්න ඕන දේවල් නෙමෙයි. කරුණු රහිතව, සීමාවක් නැතුව ඔහේ කතා කරන දේවල් තමයි හිස් වචන. කිසිම අර්ථයක් නැති, ධර්මයක් විනයක් නැති, කිසිම වැදගත්කමක් නැති, කාටවත් ප්‍රයෝජනයක් නැති, ඒ වගේම හිතේ තැම්පත් කරගන්න ඕන නැති දේවල් තමයි, එක් සීමාවක් නැතුව ඔහේ කතා කරන දේවල් තමයි හිස් වචන කියලා කියන්නේ. එතකොට පින්වත්නි ඒකත් දුගතියේ උපදින්න හේතු වෙන අපි වචනේ පාවිච්චි කරලා කරන දෙයක්. දැන් බලන්න පින්වත්නි මේ දේවල් අපි අතින් නිතර වෙනවද නැද්ද? නිතරම අපි මේ කර්ම සකස් කරන ගමන් ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ගෘහපතිවරුනි, වචනේ මුල් කරගෙන හතර ආකාරයෙන් අධර්මයේ හැසිරෙන්නේ, අයහපතේ හැසිරෙන්නේ, වැරදි විදිහට හැසිරෙන්නේ ওই විදිහට. ඒ වගේම පින්වත් ගෘහපතිවරුනි, හිතින් යහපතේ හැසිරෙන්නේ, ධර්මයේ හැසිරෙන්නේ කොහොමද? ගෘහපතිවරුනි, කෙනෙක් ලෝභ සහිත වෙනවා. හිතින් අකුසල් කරන්නේ කොහොමද? කෙනෙක් ලෝභ සහිත වෙනවා. අනුන්ගේ සම්පත් වලට ආසා කරනවා. කෙනෙක් ලස්සන වාහනයක් අරන් තිබුණොත් ආසා කරනවා. ඒ ගැන ලෝභ විදියට බලනවා. අනේ මේ දේවල් මටනේ තිබ්බේ වාහනයක් ගන්න. එච්චර හොඳ එකක් මටනේ ලැබෙන්න තිබ්බේ. අපි තුම් කාටරි හොඳ ගෙයක් හදා ගන්නවා. නැත්තම් කවුරු හරි හොඳ නායක පදවියක් ගන්නවා. එහෙම නැත්තම් කවුරු හරි කාටරි මොනවා හරි ලාභයක් ලැබෙනවා. එතකොට හිතෙනවා මේක මටයි ලැබෙන්න තිබ්බේ. මටයි හම්බෙන්න තිබ්බේ කියලා ලෝභ සිත් ඇති කරගන්නවා. ඒක හිතින් කරන අකුසලයක්. හිතින් කරන අකුසලයක්. ඒක තමයි අනුන්ගේ සතු දේවල් වලට ආසා කිරීම. ඊළඟ දෙවෙනි කරුණ තරහ ඇති කරගෙන සිටීම. දුෂ්ට සිතිවිලි වලින් යුක්ත වීම. ඒ කොහොමද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ වදාලා දැන් තරහකාරයෝ අපි තරහ වෙච්ච අය මොව් මරන්න ඕනේ. මොනවා හරි වෙලා මැරෙන්න ඕනේ. වඳ කරලා දාන්න ඕනේ. නැසිලා යන්න ඕනේ කියලා ඒ විදිහට හිතනවා නම්
ආන් ඒක තමයි දෙවනියට හිතින් අධර්මයේ හැසිරීම. ඒ තමයි තරහ. එතකොට තරහ ඇති වෙච්ච කෙනා කොහොමද හිතන්නේ? මෝ මරන්න ඕනේ. එහෙම නැත්නම් මෝ මැරෙන්න ඕනේ. වඳ වෙන්න ඕනේ. වඳ කරන්න ඕනේ. නැසිලා යන්න ඕනේ. මොවුන්ට නම් හොඳක් වෙන්න හොඳ නෑ කියලා කල්පනා කරනවා. එතකොට තමන් තරහ කෙනෙක් ගැන ওই විදිහට කල්පනා කරනවා කියන්නේ ඒක තමන්ටම කරන හතුරුකමක්. ඒ හේතුව පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආන් ඒ විදිහට කල්පනා කිරීම හිතින් කරන අකුසලයක්. එතකොට මේ නිරේ යන තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ උපදින ප්‍රතිපදාව. යම් කිසි කෙනෙක් නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ යනවා නම් ඒ මේ විදිහට කල්පනා කරන අය ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒකේන මිත්‍යා අදහස් වලින් යුක්ත වෙනවා. ඒ තමයි නත්ති දානං. දන් දීම කියලා දානේ විපාක කියලා විශේෂ දෙයක් නැහැ. පුද පූජාවල වල විපාක නැහැ. අප උපස්ථාන වල විපාක නැහැ. හොඳ නරක කර්ම වල විපාක නැහැ. කියන්නේ හොඳ කරා කියලා වැඩකුත් නැහැ. නරක කරා කියලා වැඩකුත් නැහැ. දන් දුන්න කියලා වැඩකුත් නැහැ. පුද පූජාවල් තිබ්බා කියලා වැඩකුත් නැහැ කියලා එයා හිතන් ඉන්නේ. ඊළඟට මේ ලෝකේ කියලා එකක් නැහැ. පරලෝකේ කියලා එකක් නැහැ. ඔය ඉන්නේ ඔක්කොම මෙහෙන් තමයි තියෙන්නේ කියලා හිතාගෙන ආන් ඒ වගේ හිතන එක ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊළඟට අම්මා කියලා විශේෂ කෙනෙක් නැහැ. තාත්තා කියලා විශේෂ කෙනෙක් නැහැ. රහතන් වහන්සේලා කියලා මේ ලෝකේ අවබෝධ කරපු අය නැහැ. ඊළඟට ඕපපාතික උපතක් නැහැ. ඊළඟට ওই විදිහට හිතින් අකුසල් කරනවා. එතකොට දානේ පුද පූජාවල විපාකය පිළිගන්නේ අම්මා තාත්තා පිළිගන්නේ නැහැ. ඊළඟට අම්මා තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ. ඊළඟට යහපත් දේවල් කරා කියලා අයහපත් දේවල් කරා කියලා ඒ වගේ යහපත් අයහපත් විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. එතකොට පින්වත්නි ආන් ඒකට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒ විදිහට යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒක යාගේ මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පින්වත් ගෘහපතිවරුනි මනසින් අධර්මයේ හැසිරෙන තුන් ආකාරය තමයි ඒ. එතකොට මනසින් අධර්මයේ හැසිරෙන පළවෙනි එක තමයි ලෝභය. අනුන්ගේ දෙයට ආසා කිරීම. 2 තරහ. 3 මිත්‍යා දෘෂ්ටිය. එතකොට බුදුරජාණන් දේශනා කොට වදාළ පින්වත් ගෘහපතිවරුනි ওই විදියට කය මුල් කරගෙන තුන් ආකාරයෙන් වැරදි විදියට හැසිරීමක්. කියන්නේ සත්තු මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනයේ යෙදීම. වචනේ මුල් කරගෙන 4 ආකාරයේ අධර්මයේ හැසිරීමක්. බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීම. ඊළඟට මනසින් අධර්මයේ තුන් ආකාරයට හැසිරීම නිසාත් ඒ කියන්නේ අනුන්ගේ දෙයට ආසා කිරීම, තරහ, මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් දේශනා කළා පින්වත් ගෘහපතිවරුනි ආන් ওই විදිහට අධර්මයේ හැසිරීම නිසා තමයි වැරදි හැසිරීම නිසා තමයි කෙනෙක් කය බිඳලා මරුණාට පස්සේ දුගතියේ උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට පින්වත්නි ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සුගතියේ උපදින හැටි. එතකොට දැන් අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන් දුගතිය උපදිනවා නම් ඔබ අපි කවුරු හරි කෙනෙක් අපි තුල තියෙනවා නම් මේ ලක්ෂණ මේ කියන ලක්ෂණ අපිටම තේරුම් ගන්න පුළුවන් අපි කොහෙද මරුණාට පස්සේ යන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ගෘහපතිවරුනි කයම් සුගතිය උපදින කය මුල් කරගෙන තුන් ආකාරයකින් ධර්මයේ හැසිරෙනවා. සුගතිය උපදින්න නම් එයා කය මුල් කරගෙන තුන් ආකාරයකින් ධර්මයේ හැසිරෙනවා. වචනේ මුල් කරගෙන 4 ආකාරයකින් ධර්මයේ හැසිරෙනවා. හිත මුල් කරගෙන තුන් ආකාරයකින් ධර්මයේ හැසිරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දස කුසල් දස අකුසල් ගන්න තමයි මේ දේශනාවෙන් ඔබට ඉගෙන ගන්න මේ ලැබෙන්නේ. බුදුරජාණන් දේශනා කොට වදාලා කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒ කොහොමද?
ඒක නා දඬු මුගුරු අත්හැරලා. දඬු මුගුරු ගන්න නැහැ සත්තු මරන්න. සතුන්ට වද හිංසා කරන්න. අවියායුධ අත්හැරලා දාලා ඉන්නේ. ඊළඟට සත්තු මරන්න ලැජ්ජයි. සත්තු මරනවා කියන එක එයාට ලැජ්ජාවට කරුණක්. ඒ වගේම සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තයි. සත්තු මැරෙනවට එයා කැමති කෙනෙක් නෙමෙයි. හිතානුකම්පාවෙන් සියලු සතුන් ගැන හිතානුකම්පාවෙන් වාසය කරන කෙනෙක්. අන්න යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් පින්වත්නි ආන් ඒ ලක්ෂණ වලින් යුක්තයි. එයා දඬු මුගුරු අතහැරලා අවියායුධ අතහැරලා සත්තු මරන්න ලැජ්ජාවෙන් ඉන්න කෙනෙක්. එතකොට සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් ඉන්න කෙනෙක්. ආන් ඒ ලක්ෂණ තියෙනවා නම් ඒක නා සත්තු මැරීමෙන් වැළකීච්ච කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක නා හොරකම් කරන්නේ. හොරකමෙන් වළකිනවා. අනුන් සතු අනුන්ගේ සම්පත් ගමේ හරි කැලේ හරි තියෙනවා නම් ඒ කිසි දෙයක් හොර හිතින් ගන්නෑ. දීපු නැති දේවල් ගන්න යන්නේ නැහැ. අන්න ඒක තමයි හොරකමෙන් වැළකීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒක නා වැරදි කාම සේවනයෙන් වළකිනවා. ඒ කොහොමද? මව් රකින්න, අම්මා ආරක්ෂා කරගෙන ඉන්න, තාත්තා ආරක්ෂා කරගෙන ඉන්න, නැත්නම් මව්පියන් විසින් රකින්න, සහෝදරයා විසින් රකින්න, සහෝදරිය රකින්න, නෑදෑයෝ රකින්න, තමන්ගේ ගෝත්‍රය රකින්න, ධර්මයේ රකින්න ස්ත්‍රීන් ඉන්නවා. ස්වාමියෙක් ඉන්න, විවාහ ගිවිසගත් ස්ත්‍රීන් ඉන්නවා. අඩු ගානේ මල් මාලයක් හරි දාලා විවාහයට සම්මත කරපු ස්ත්‍රීන් ඉන්නවා. එතකොට ඒ බඳු ස්ත්‍රීන්ගේ චරිතය කෙලසන්නේ නැහැ. ඔවුන් සමග වැරදි විදියට හැසිරෙන්නේ නැහැ. ආන්ගේ තමයි වැරදි කාම සේවනයෙන් වැළකීම. එතකොට පින්වත්නි කයෙන් කරන ධර්මයේ හැසිරීම තමයි මේ ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය කළොත් ඒක නා නිරය හරි තිරිසන් ලෝකේ හරි උපදින්න වෙනවා. ඊළඟට ඒක නා හපව මනුස්ස ලෝකේ ආපු කාලෙක ඒක නාට අඩු ආයුෂෙන් මැරෙන්න වෙනවා. මොන ප්‍රාණඝාතේ විපාක අල්ප ආයුෂෙන් මැරෙන්න වෙනවා. එහෙම නැත්නම් බොහෝ රෝගාබාධ හට ගන්නවා. ලෙඩ රෝග හට ගන්නවා. එතකොට ඒකත් ප්‍රාණඝාතේ විපාකයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ හොරකම කරන කෙනා නිරේ හෝ තිරිසන් ලෝකේ හෝ උපදිනවා. අවශේෂ කර්ම විපාක ගෙවන්න මනුස්ස ලෝකේ ආපු කාලෙක ඒ කෙනාට ඒ කෙනාගේ සම්පත් අහිමි වෙනවා. තමන්ගේ තියෙන භවභෝග සම්පත් එක්ක හොරු ගන්නවා. එහෙම නැත්නම් ගින්නට අහු වෙනවා. නැත්නම් ජලයට යට වෙනවා. මොනවා හරි වෙලා තමන්ගේ වස්තු නැති වෙනවා. හොරකමේ විපාක. ඒ හොරකමේ අවශේෂ විපාක මනුස්ස ලෝකේ ආපු කාලෙක අර දුක් විඳලා විඳින්න තියෙන අවශේෂ විපාක. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ වැඩ හිටි කාලේ වැඩ හිටපු චක්කුපාල මහරහතන් වහන්සේ S2 අන්ධ කරවලා එක ජීවිතයක එක ස්ත්‍රියකගේ S2 අන්ධ කරනවා. ඒ කරන්නේ ඒ ස්ත්‍රියගේ ඇස් හොඳ කරන්න කියලා ආවට පස්සේ ඒ ස්ත්‍රියට බෙහෙතක් දෙනවා. ඒ ස්ත්‍රිය කියනවා ස්වාමී මේ මෙද මහත්තයෝ මම මගේ දරුවොත් එක්ක දාසි වෙන්නම් මට සල්ලි නෑ ගෙවන්න මගේ ඇස් දෙක හොඳ කරලා දෙන්න. ඉතින් ඒ ස්ත්‍රියට බෙහෙතක් දුන්නා. දාපු ගමන් හොඳ වුණා. හොඳ වුණාට පස්සේ ස්ත්‍රිය කැමති වුණේ නෑ දාසියක් වෙන්න. ඊට පස්සේ හොඳ වුණේ නෑ කියලා බොරු කිව්වා. වෙද මහත්තයා මේක දැනගෙන වෙද මහත්තයා බෙහෙතක් දුන්නේ ඇස් අන්ධ වෙලාම යන්න. ඇස් අන්ධ වුණා. ඒ ස්ත්‍රිය හඬා වැළපුණා. ඉතින් ඒ ඇස් අන්ධ කරේ එක්කෙනෙක්ගේ එකපාරයි. හැබැයි පින්වත්නි ඒ චක්කුපාල මහරහතන් වහන්සේ බොහෝ ඈත කල්ප ගානකට කලින් කරපු කර්මයක් ඒ උපනූපන් ආත්ම භාවවල ඇස් අන්ධ වෙනවා. ඉතින් චක්කුපාල මහරහතන් වහන්සේට චක්කුපාල කියලා නම පට බැඳුනෙත්
ඇස් අන්ධ වෙච්ච නිසා. එතකොට බලන්න පින්වත්නි අපි කරන කර්මය කරන්නේ එකයි. බීජයක් වපුරද්දී අස්වැන්න ගොඩාක් ලැබෙනවා වගේ. අපි කරන්නේ එක කර්මය වුණාට විපාක ලැබෙනකොට ගොඩාක් ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ වගේම වැරදි කාම සේවනය කරන කෙනා නිරය හරි තිරිසන් ලෝකේ හරි ගිහින් ඒ කෙනාට ඒකේ කර්ම විපාක අවශේෂ විපාක වශයෙන් මනුස්ස ලෝකේ ආපු කාලේ ඒක ලැබෙනවා. ලැබෙන්නේ මේක කිව්වා. වැරදි කාම සේවන විපාක. ඒ කෙනාට ස්වාමියා නිසා සතුටු නැහැ. බිරිඳ නිසා සතුටක් නැහැ. දරුවන්ට දෙමාපියෝ නිසා සතුටක් නැහැ. එතකොට මේ පවුලේ සතුට අහිමි වෙනවා කියනවා. වැරදි කාම සේවන විපාක. එතකොට අර ඉසිදාසි තෙරණියට වැරදි කාම සේවන විපාක හැටියට තව ලැබුණා. එක තිරිසන් ලෝකේ ඉපදිලා වඳුරු කුලේ ඉපදිලා රහස් ප්‍රදේශේ කඩනවා. ඊළඟට ගවයෙක් වෙලා ඒ ගවයාගේ අයිතිකාරයා කෝෂ තලනවා. ඉතින් ওই විදිහ නොයේක් නපුංසකයෙක් වෙනවා. නොයේක් දුක් විඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වැරදි කාම සේවනයෙන් වැළකීම ඒ කයින් කරන ධර්මයේ හැසිරීමක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් ගෘහපතිවරුනි වචනේ මුල් කරගෙන 4 ආකාරයකින් යහපතේ හැසිරෙනවා ධර්මයේ හැසිරෙනවා. ඒ තමයි යා බොරු කීම අත්හරිනවා. කොහොමද බොරු කීම අත්හරින්නේ? එයා යම්කිසි පිරිසක් මැද හිටියොත් එහෙම සභාවක් මැද හරි ඥාතීන් මැද හරි ගෙදර අය මැද හරි රජයේ ඉදිරියේ හරි විනිශ්චයකාරවරු ඉදිරියේ හරි උන් අහනකොට ඔබ මේක දැක්කද? එයා දැක්ක දෙයක් නම් දැක්ක කියනවා. දැක්කේ නැති දෙයක් නම් දැක්කේ නැහැ කියනවා. ඔබ මේක දන්නවද? දන්නවනම් දන්නවා කියනවා. දන්නේ නැත්තම් දන්නේ නැහැ කියනවා. එතකොට ওই විදිහට මෙයා ඇත්තම කියනවා. තමන් නිසාවත් තමන්ට මේකෙන් වාසියක් වෙයි කියලාවත් අල්ලස් නිසාවත් අනුන් හින්දාවත් අල්ලස් දීම හේතුවෙන්වත් කවදාවත් බොරු කියන්නේ නෑ. දැන බොරු කියන්නේ මෙයා ඇත්තම කියනවා. එතකොට ඒ විදිහට තමයි බොරු කීමෙන් වළකින්නේ. පින්වත්නි දැන් ඔබ බොරු කීමෙන් වැළකීලා නම් ඉන්නේ. ඔබ හිතා සතුටටපත් වෙන්න. මා තුලත් මේ ලක්ෂණ තියෙනවා කියලා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මමත් සුගතිය උපදින කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කේලම් කියන්නේ නැහැ. ඒතර කේලම් කීමෙන් වළකින්නේ කොහොමද? එයා මෙතනින් අහලා ගිහින් තවත් තැනක කියන්නේ. දැන් ඔන්න පිරිසක් කතා කර ඉන්නවා. තව කට්ටියක් ගැන කතා කර ඉන්නවා කියමු. ගිහින් කියනවා අන්න ඔයගොල්ලන්ට මෙහෙම කිව්වා. ආන් ඒ විදිහට මෙතනින් අහගෙන ගිහින් එතන කියන්න යන්නේ නැහැ. එතනින් අහලා ඇවිල්ලා මෙතන කියන්නේත් නැහැ. බිඳවන අදහසින් එහෙම කරන්නේ නැහැ. කාවත් බිඳවන්න එහෙම කේලම් කියන්නේ නැහැ. ඒක තමයි කේලම කියන්නේ. එතකොට එයා බිඳිච්ච අය සමගි කරවන්න කැමති. යම් කිසි පිරිසක් ભેද වෙලා ඉන්නවනම් තරහ වෙලා ඉන්නවනම් ඒගොල්ලෝම සමගි කරන්න කැමති. කේලමෙන් වැළකීච්ච කෙනා. ඒගොල්ලෝ සමගියටමයි එයා අනුබල දෙන්නේ. සමගියට කැමති වෙනවා. සමගිය ඇති වෙන දේවල්ම කතා කරන චුට්ටක්වත් අසමගිය ඇති වෙන දේ කතා කරන්නේ නැහැ. ඔන්න කේලමෙන් වැළකීච්ච කෙනාගේ ලක්ෂණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගෘහපතිවරුනි ඒ කෙනා පරුස වචන අතාරිනවා. ඒ කියන්නේ පරුස වචනේ වළකිනවා කියන්නේ ඒ කෙනා කනට මිහිරි දේවල් තමයි කියන්නේ. අනිත් අයට තරහ යනවා කියන්නේ. හෘදයාංගම වචන කියන්නේ වැදගත් වචන කියන්නේ. බොහෝ ජනයා කැමති බොහෝ ජනයාට ප්‍රියමනාප වචන කතා කරන්නේ. එතකොට එයා අනිත් අයගේ හිත රිදෙන සමාධිය නැති වෙන වචන කතා කරන්නේ නැහැ. ඒක තමයි පරුස වචනෙන් වැළකීම කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කොට වදාලා පින්වත්නි ඒ කෙනා හිස් වචනෙන් වළකිනවා. හිස් වචනෙන් වළකිනවා කියලා කියන්නේ මෙහෙමයි. එයා සුදුසු කාලයට කතා කරනවා. සිදුවෙච්ච දේවල්ම කියනවා. අර්ථවත් දේවල් කියනවා, ධර්මයේ කියනවා, විනය කියනවා, මතක තබා ගන්න දේවල් කියනවා.
ඔය එතකොට පින්වත්නි දැන් සාමාන්‍යයෙන් අපි ගෙදර දොරේ ඔය කතා කරන අර කරන් එන්න මේ කරන් එන්න කියන ඒවා නෙමෙයි මේකට අයිති වෙන්නේ. ඒවා කතා කළ යුතු දේනේ. මේ හිස් වචන කියන්නේ ප්‍රමාණයක් නොදැන අර්ථයක් නැතුව ඔහේ කතා කරනවා. ආන් ඒක තමයි හිස් වචන කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා වදාළ පින්වත් ගෘහපතිවරුන් ওই විදියට තමයි වචනේ මුල් කරගෙන ධර්මයේ හැසිරෙන්නේ. ඒ කොහොමද බොරු කීමෙන් වැළකීලා, කේලමෙන් වැළකීලා, පරුස වචනයෙන් වැළකීලා, හිස් වචනෙන් වැළකීලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගෘහපතිවරුනි හිත මුල් කරගෙන ධර්මයේ හැසිරෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ හිත මුල් කරගෙන ධර්මයේ හැසිරීම තුනක් තියෙනවා. ඒ කොහොමද? ඒ කෙනා ලෝභ රහිතව ඉන්නවා. අනුන්ගේ සම්පත් වලට ආස කරන්නේ, අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ. එතකොට මේ ඒ කෙනා අනුන්ට ලැබෙන සම්පත් ගැන සතුටු වෙනවා. තව කෙනෙක් ලස්සන වාහනයක් ගත්තොත් සතුටු වෙනවා. ලස්සන ගයක් හැදුවොත් සතුටු වෙනවා. එතකොට ඒ කෙනෙක් විභාගේ පාස් වුණොත් සතුටු වෙනවා. එතකොට පින්වත්නි ඒ කෙනාට අනුන්ට ලැබෙන සම්පත් ගැන ඊර්ෂ්‍යාව හටගන්නේ. ලෝභය හටගන්නේ. ඒ කෙනාට ඒ සම්පත් ගැන සතුටක් ඇති වෙනවා. ඊළඟට ඒ කෙනා තරහ ගන්නේ නැහැ. දුෂ්ට වචන කියන්නේ. ඒ කෙනා දුෂ්ට රහිත සිතුවිලි වලින් තමයි ඉන්නේ. මේ මැරෙන්න ඕනේ, වෙනසෙන්න ඕනේ, මුන් වඳ වෙන්න ඕනේ. ඔහොම හිතන්නේ. එතකොට කිසිම ජාතියක් ගැන හෝ කිසිම ආගමක පිරිසක් ගැන හෝ කවුරු ගැන හොත් ඒ කෙනා ඒ විදිහට වෛර කරන්නේ. ඒක තමයි හිත මුල් කරගෙන ධර්මයේ හැසිරීම. මේ තමයි පින්වත්නි සුගතිය උපදින මාර්ගයේ ප්‍රතිපදාව. ඊළඟට බුදුරජාණන් දේශනා කොට වදාලා පින්වත්නි ඒ වගේ මේ කෙනා මනසින් ධර්මයේ හැසිරෙනවා මේ විදිහට කිව්වා. ඒ කෙනා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඒ තමයි දානේ විපාක තියෙනවා. දන් දුන්නොත් ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. පින්වත්නි යම් කිසි දෙයක් දුන්නොත් තමයි අපිට ලැබෙන්නේ. අත්හැරීමෙන් තමයි ලැබෙන්නේ. දීමෙන්මයි ලැබෙන්නේ. බුදුරජාණන් දේශනා කොට වදාළේ මන්තරන් දාන ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් එකම බත් පිඬ අවසාන බත් පිඬයි තියෙන්නේ දැන් අනුභව කරන්න Tamanට. ඒ අවසාන බත් පිඬ හරි තවත් කෙනෙක් ඉන්නවා නම් බෙදාගෙන කන්න. ඒ කෙනාට නොදී අනුභව කරන්නේ නැහැ කිව්වා. දානගෙන මන්තරන් කෙනෙක් දන්නවනම් එච්චරකට පින්වත්නි දානය කියන එක අපිට ප්‍රයෝජනවත් දෙයක්. මහා පිනක් රැස් වෙන දෙයක්. ඊළඟට ඉතින් ඒ කෙනා දානේ විපාක පිළිගන්නවා. දන් දෙනවා. ඊළඟට පූජා සත්කාර කිරීමේ විපාක පිළිගන්නවා. එලා හොඳ දේ කරොත් හොඳ විපාක ලැබෙනවා, නරක දේ කරොත් නරක විපාක ලැබෙනවා කියලා එයා පිළිගන්නවා. මේ ලෝක කියලා එකක් තියෙනවා, පරලෝක කියලා එකක් තියෙනවා කියලා පිළිගන්නවා. අම්මා තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා. ඊළඟට යහපත අයහපත කියලා දෙයක් තියෙනවා කියලා පිළිගන්නවා. ඊළඟට ප්‍රඥාවෙන් අවබෝධ කරලා මේ ලෝකෙ ගැන කරුණු සහිතව ධර්මයේ කියා දෙන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා එයා පිළිගන්නවා. එතකොට ඒක තමයි මනසින් ධර්මයේ හැසිරීම. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට අදාළ ඔය අපන්නක සූත්‍රයේ යම් කිසි කෙනෙක් දැන් මේ විදිහට ඔන්න දැන් බුදුරජාණන් දේශනා කළා මේ විදිහට හැසිරෙන කෙනා නිරේ උපදිනවා. මේ විදිහට හැසිරෙන කෙනා සුගතිය උපදිනවා. දැන් ඒ කෙනාට හිතුනොත් එහෙම ඇත්තටම ඔහොම වෙයිද කියලා කවුද දන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනාට කල්පනා කරන්නේ මෙහෙම කියනවා. අපන්නක ප්‍රතිපදාව ගැන කියනවා මේ විදිහට ධර්මයේ හැසිරෙනොත් නිරේ යන්න දැන් ඔය සුගතිය උපදින්නත් පුළුවන්, දුගතිය උපදින්නත් පුළුවන්.
හැබැයි මම ඒක දන්නේ නැහැ. හරියට මේ ආයිද කොහොම වේද කියලා මම ඒ ගැන දන්නේ නැහැ. එහෙම කියලා මම මේ අයහපත් දේවල් කළොත්, සත්තු මැරුවොත්, හොරකම් කරොත්, වැරදිකාම සේවනය දුනොත්, බොරු කේලම් පරස වචන හිස් වචන කිව්වොත් ඒ හැම එකක්ම අකුසල්. අකුසල් කරන එක හොඳ දෙයක් නෙමෙයි. එතකොට පරලෝක සුගතියක් තිබුණත් නැතත්, දුගතියක් තිබුණත් නැතත්, එතකොට තිබුණොත් මං යහපත් දේවල් කරොත් සුගතියේ යයි. නැතත් මට යහපතක් වෙන්නේ නෑ කියලා කල්පනා කරන්න කියනවා. එතකොට ධර්මයේ හැසිරීම නිසා ඒක නම් සුගතියක් තිබුණොත් සුගතිය යයි. දුගතියේ වලකී කියලා කල්පනා කරනවා. එතකොට සුගතියක් දුගතියක් කියලා එකක් නෑ කියලා හිතලා ධර්මයේ හැසිරීමෙන් වැළකුණොත්, සත්තු මැරීමෙන් හිටියොත්, හොරකම යෙදීමෙන් හිටියොත්, වැරදිකාම සේවනයේ යෙදීමෙන් හිටියොත් ඒ කෙනාට අනිවාර්යෙන් දුගතිය උපදින්න වෙනවා කියලා කල්පනා කරනවා කියනවා. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් දේශනා කොට වදාලා කෙනෙක් සුගතිය උපදින්නේ කොහොමද, දුගතිය උපදින්නේ කොහොමද කියන කරුණ. එතකොට යම් කෙනෙක් සුගතිය උපදිනවා නම් ඒක නා සත්තු මැරීමෙන් වැළකීමෙන්, හොරකම් කිරීමෙන් වැළකීමෙන්, වැරදිකාම සේවනයෙන් වැළකීමෙන්, බොරුවෙන්, කේලමෙන්, පරස වචනෙන්, හිස් වචනෙන් වැළකීමෙන්, ඊළඟට අනුන්ගේ දේට ආසා නොකිරීමෙන්, ද්වේෂ නොකර සිටීමෙන්, ඊළඟට සම්මා දිට්ඨියෙන් යුක්ත වීමෙන්, ඔන්න ඔය කියන දස කුසල් කළොත් තමයි ඒක නා සුගතිය උපදින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, පින්වත් ගෘහපතිවරුනි, ඔය විදිහට ධර්මයේ හැසිරෙන කෙනා හිතුවොත් මං අසවල් දිව්‍ය ලෝක උපදිනවා කියලා, ඒ කෙනාට පුළුවන් කියන ඒ දිව්‍ය ලෝක උපදින්න. එතකොට බලන්න පින්වත්නි, අපිට හිතුණු චාතුම් මහරජික දිව්‍ය ලෝක උපදින්න ඕන කියලා, ওই විදිහට කටයුතු කරන කෙනාට, ඒ කියන්නේ දස කුසල් කරන කෙනාට චාතුම් මහරජිකේ දිව්‍ය ලෝකේ උපදින්න පුළුවන් කියනවා. ඒකට හේතුව මොකද්ද? ගෘහපතිවරුනි, ඒ කෙනා ඒ ප්‍රතිපදාවේ හික්මෙනවා. චාතුම් මහරජික දෙවියන් අතර උපදින්න යම් ප්‍රතිපදාවක් තියෙනවනම් ඒ ප්‍රතිපදාවේ හෝ හික්මෙනවා කිව්වා. හේතුව සකස් කරන නිසා කියනවා ඒක හටගන්නේ, ඵලය ලැබෙන්නේ. ඊළඟට ඒ කෙනා කැමති නම් නිම්මාන රති, යාම තුසිත ආදී දිව්‍ය ලෝකවල උපදින්න, ඊළඟට බ්‍රහ්ම ලෝකවල උපදින්න කැමති නම් ඒ කෙනාට ඒ දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල කැමති ලෝකයක උපදින්න පුළුවන් කියනවා. එතකොට ඒ කෙනා කැමති නම් මං අසවල් රජ කුලිය උපදිනවා කියලා, මට රජකුමාරයෙක් වෙන්න ඕනේ කියලා, රජ කුලිය වුණත් උපදින්න පුළුවන් කියනවා. මොකද හේතුව පින්වත්නි, ඒ කෙනා ඒ ප්‍රතිපදාවේ සුගතියේ උපදිනවා නම් යම් කිසි ප්‍රතිපදාවකින් ආන්ගේ ප්‍රතිපදාව එයා පුරුදු කරපු නිසා, එතකොට ඒ හේතු සකස් කරපු නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, ඒ කෙනාට කැමති නම් මම මේ ආශ්‍රවයන් ශ්‍රය කරලා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතේම නුවණින් සාක්ෂාත් කරගෙන වාසය කරන්න ඕනේ කියලා, ආන්ගේ ආශ්‍රව ශ්‍රය කරලා නිවන් අවබෝධ කරගන්නත් ඒ කෙනාට පුළුවන් කියනවා. මොකද හේතුව ඒකට ප්‍රතිපදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දස කුසල් දියුණු කිරීම කිව්වා. එතකොට පින්වත්නි, නිවන් අවබෝධ කරන්නත් හේතු වෙන ප්‍රතිපදාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. එතකොට යම් කෙනෙකුට සුගතිය උපදින්න ඕන නම් ඒකට ප්‍රතිපදාවක් මේ දස කුසල් කිරීම. නිවන් අවබෝධ කරන්න ඕන නම් ප්‍රඥා විමුක්තිය, චිත්ත විමුක්තිය උපදවාගෙන මේ ජීවිතේම සාක්ෂාත් කරන්න ඕන කියලා හිතුනොත් ඒකට ප්‍රතිපදාවත් මේ දස කුසල් කිරීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වත්නි, ওই විදිහට දේශනා කරාට පස්සේ මේ ශාලා ගමේ හිටපු අර ගෘහපතිවරුන්ට හරි සතුටුයි.
අච්චරියම් බන්තේ අද්භූතම් බන්තේ ස්වාමීනි භාගතුන් ආචාර්යයි අද්භූතයි. අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්ලුවා වගේ. යටට හරවපු දෙයක් උඩට හරවලා පෙන්වනවා වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්වනවා වගේ භාගතුන් වහන්සේ හරි ලස්සනට ධර්මයේ කියා දුන්නා. ස්වාමීනි අද පටන් දිවි තිබෙන තුරාවට අපි තෙරුවන් සරණ ගිය උපාසකයන් හැටියට පිළිගන්නාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියා හිටියා. එතකොට පින්වත්නි ආන් ඒ වෙලාවේ තමයි මේ ගමේ හිටපු අය තෙරුවන් සරණ ගියේ. ඉතින් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ශාලේයක සූත්‍රයෙන් අපටත් මේ භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට දස කුසල් කරමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අප හැම දිනාටත් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දින අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් දිලානි වීරසිංහ, රොෂාන් වීරසිංහ, චතුරි වීරසිංහ, සුභාග වීරසිංහ යන පින්වත් පිරිස විසින්. ඉතින් අද මේ පින්වතුන් මේ ධර්ම දාණයෙන් පින්කම සිද්ධ කරන්නේ විශේෂයෙන්ම දිලානි වීරසිංහ මෑණියන් නමින් මිය ගිය සයිමන් ගුණසේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත්, ඒ වගේම ලයනල් විජේතිලක සහෝදරයාට සහ රොෂාන් වීරසිංහ මහතාගේ නමින් මිය පරලොව ගිය අමරා වීරසිංහ මෑණියන්ටත්, හැරි වීරසිංහ පියාණන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. ඉතින් අපි රැස් කළ සීල පින් පළමුවෙන් අනුමෝදන් කරමු. පින් කැමති සීල දෙවිවරුන්ට. පින් කැමති සීල දෙවියෝ මේ පින් සතුට සිතින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුට වන දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ඔබ අප සෑම සීල දිනාටම සුවසේ ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. සීල දෙවිවරුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන්ුත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන්ුත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීලුම පුණ්‍ය ධර්මයන් දිලානි වීරසිංහ මෑණියන් නමින් මිය ගිය සයිමන් ගුණසේකර පියාණන්ටත්, ලයනල් විජේතිලක සහෝදරයාටත්, ඒ වගේම රොෂාන් වීරසිංහ මහත්මයා නමින් මිය ගිය අමරා වීරසිංහ මෑණියන්, හැරි වීරසිංහ පියාණන් ඇතුළු සියලු දෙනාටත්, ඒ වගේම දායකත්වයේ දරූ සීල පින්වතුන් නමින් මේ ජීවිතයේ තන සසර පුරාවටත් මේ පරලෝකීය සීල මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදීම පිණිසම මේ රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අද දින මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරූ දිලානි වීරසිංහ මහත්මියට, රොෂාන් වීරසිංහ මහත්මයා, චතුරි වීරසිංහ මහත්මිය, සුභාග වීරසිංහ මහත්මයා ඇතුළු සෑම සියලු දෙනාටත්, එම පවුල්වල සෑම සියලු දෙනාටත්, දිලානි වීරසිංහ මෑණියන්ගේ සුජීවත්ව සිටින ලීලාවතී පීරිස් මෑණියන්ටත්, ඒ වගේම සහෝදරයන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීම පිණිසත් මේ පින් හේතු වේවා. ඒ වගේම රේණුකා මහත්මියට සහ ප්‍රසාද් මහතා ඇතුළු දරුවන් දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීම පිණිස මේ පින් හේතු වේවා. ඇමරිකාවේ වොෂින්ටන් DC මහමෙවුනා භාවනාස්පේ වැඩ සිටින පින්වත් දමිත බෝධි ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීලෝම පුණ්‍ය ධර්මයන් පින්වත් දිලානි වීරසිංහ, රොෂාන් වීරසිංහ, චතුරි වීරසිංහ, සුභාග වීරසිංහ මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාටමත්, එම පවුල්වල දුවා දරුවන් හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා.
මේ පින්වත් හැමදෙනා කරන කියන දැහැමි රැකී ආරක්ෂා ආදී කටයුතු සුවසේ කිසි කරදරයකින් බාධාකින් තොරව සාර්ථක කරගන්න ලැබේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා. හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පත් සැලසේවා. හැමදෙනාටම වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේ ධර්මයේ හැසිරෙමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සීලූම පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමින් වහන්සේලාටත් ඇමරිකාවේ වොෂින්ටන් DC මහමෙවුනා භාවනාසිපේ වැඩ වෙසෙන පින්වත් දමිත බෝධි ස්වාමින් වහන්සේ ඇතුළු සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ලංකාවාසී ලෝකවාසී සීල ගුණධම් පුරණ සීල සංඝ රත්නයට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සීල දනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සීල දනාටම කිසි කරදරයකින් බාධාවකින් පීඩාවකින් තොරව සුවසේම ධර්මයේ හැසිරෙමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම අවබෝධ කර ගැනීම පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයනුත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.